හොඳයි දුවලා පුතාලා. අපි පසුගිය පාඩම අවසානයේදී පොරොන්දු වෙච්ච විදිහට අද අපි පාඩමෙන් අපි උත්සාහ කරන්නේ අපේ පෙළ පොතේ තියෙන මේ ක්‍රියාකාරකම් අංක 1 අප සාකච්ඡා කරන මාතෘකාව 10 වසර ගිණුම් කරණයෙහි ගැනුම් ජර්නලය කියන මාතෘකාව. ගැනුම් ජර්නලය කියන මූලික සටහන් පොත පිළිබඳ අධ්‍යයනය තමයි අපි මේ දැනට සාකච්ඡා කරමින් සිටින මාතෘකාව. නිසා දුවලා පුතාලා මං හිතනවා අපි මේ පාඩම මේ වන විට චැප්ටර්ස් දෙකකින් අපි සාකච්ඡා කරලා තමයි අපි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඒතර මේ ගැනුම් ජර්නලය පිළිබඳ සාකච්ඡාව අපි අවසන් කිරීම සඳහා අපි තෝරගෙන තියෙනවා අපේ පෙළ පොතේ තියෙන මේ ක්‍රියාකාරකම් දෙකක් පිළිබඳ අභ්‍යාසය අප ඔබත් මාත් එකතු වී සම්පූර්ණ කර අපේ ඊළඟ මූලික සටහන් පොත වන විකුණුම් ජර්නලය කියන මාතෘකාව ආරම්භ කිරීමට. හොඳයි. මම විශ්වාස කරනවා අපේ දූල පුතාලාට මේ ගැනුම් ජර්නලය පිළිබඳව ඉතාමත් අපි නිර්වෝල් විදිහට කරපු සාකච්ඡාව අපි පියවරෙන් පියවර අපි ඒ කරුණු තේරුම් අරගෙන තමයි අද මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් අපි බලමු ඒ අපේ මතකය අවදි කරගෙන අපිට අභ්‍යාසයක් ලැබුණොත් විභාග ප්‍රශ්න පත්‍රයේ කොහොමද ඒක අප විසින් ඒ අභ්‍යාසය අපි සම්පූර්ණ කරන්න කියන ඒ කාරණය. එහෙමනම් ඊටමත් පුංචි ක්‍රියාකාරකමක් තමයි අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ, උත්සාහ කරන්න තියෙන්නේ. අපි බලමු කියවලා. පහත සඳහන් තොරතුරු වලින් ඉන්දිකගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලය පිළියෙල කර පිටපත් ලෙජරයට පිටපත් කරන්න. ඒතර අපිට දින කීපයක 2000 අපි කියමු 2021 කියලා 2021 මැයි මාසෙට අදාළ ගණදෙනු තමයි අපිට කීපයක් දීලා තියෙන්නේ. ගණදෙනු 5ක් තියෙනවා. ඊට පස්සේ ඉන්වොයිස් අංක අපිට ලැබෙනවා. කවුද මේ සැපයුම් කරුවන් කියලා කියනවා. ඒ වගේම සුද්ධ වටිනාකම කියලා අපිට අවසාන තීරුවේ වටිනාකම් ටික අපිට ලැබෙනවා. හොඳයි. අපි දන්නවා අපි මේ ගැනුම් ජර්නලය කියලා අපි මෙහි සටහන් කරන මේ ගණදෙනු අන් කවර ගණදෙනුවක්වත් නෙමෙයි. ව්‍යාපාරයක් විසින් වෙළඳාම් ක්‍රියාවලිය සඳහා මිලදී ගන්නා අමුද්‍රව්‍ය එහෙම නැත්නම් නිමි ද්‍රව්‍ය ණයට ගැනීම. වැදගත් කරන තමයි ණයට ගැනීම මුලින්ම සටහන් කරන මූලික සටහන් පොතට තමයි අපි කියන්නේ එහෙමනම් ගැනුම් ජර්නලය කියලා. ඊට පස්සේ අපි දන්නවා සුද්ධ වටිනාකමක් කියලා අපිට කියන්නේ ඇතැම් අවස්ථාවල් වල අපි දන්නවා අපිට මේ භාණ්ඩ මිලදී ගැනීමේදී අපිට යම්කිසි ප්‍රතිශතයක් අඩු කරනවා මිල කරලා තියෙන මිලෙන්. මේවට තමයි අපි කියන්නේ වෙනත් ආකාරයකින් කිව්වොත් වෙළඳ වට්ටම් කියලා. ඊට පස්සේ වෙළඳ වට්ටම් අඩු කරායින් පස්සේ ලැබෙන අගයට තමයි අපි සුද්ධ වටිනාකම කියලා කියන්නේ. එතකොට මේ අපිට අද ලැබිලා තියෙන උදාහරණේ මේ සියලුම ගණදෙනු අපිට පෙන්වන්නේ සුද්ධ වටිනාකම කියලා. ඒක තමයි විශේෂත්වය. එhmenan මේ සුද්ධ කියන වචනේ දැක්කයින් පස්සේ අපිට මතක් වෙන්න ඕන මෙතනින් මේ කියන්නේ වෙළඳ වටිනාකම අඩු කරපු අගය කියලා. එතකොට අපිට මේ ගණදෙනුවේ පිළිබඳ මේ ගණදෙනු පහ පිළිබඳ විස්තරාත්මක තොරතුරු අපිට දැනගන්න අවශ්‍ය නම් අපිට සරලවම කරන්න තියෙන එකම දෙයයි මෙන්න මේ කියන ඉන්වොයිස් අංක පරීක්ෂා කර බැලීම. එhmenan මේ අභ්‍යාසය අපිට දීලා තියෙන්නේ
මේ ඉන්වොයිස් දිහා බලලා සකස් කරපු සාරාංශයක් තමයි අපිට දීලා තියෙන්නේ. ප්‍රායෝගිකව නම් අපි මේ දේවල් අපි කලින් සාකච්ඡා කරා මුල් පාඩමේදී ප්‍රායෝගිකව නම් අපි මේ ගැනුම් ජර්නලය පිළියෙල කරන්න අපි උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලියවිල්ල මේ වගේ විස්තරයක් නෙමෙයි. මේ වගේ විස්තරයක් අපිට කවුරුත් හදලා දෙන්නේ නැහැ ප්‍රායෝගිකව. එහෙමනම් අපිට මතක තියාගන්න ඕගොල්ලන්ට මතක ඇති අපි අර ගැලීම් සටහනක් මාර්ගයෙන් පෙන්නවා ඉස්සෙල්ලම ගණදෙනුවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ගණදෙනුව සිදු වූ බවට අපිට යම්කිසි ලිඛිත සාක්ෂියක් ලැබෙනවා ගණදෙනුව සනාථ කරමින්. එතන මේ භාණ්ඩ ණයට ගැනීම සම්බන්ධව නම් අපිට ලැබෙන ලිඛිත සාක්ෂියට තමයි අපි කියන්නේ ගැනුම් ඉන්වොයිස් කියලා. ණයට භාණ්ඩ ගැනීමේදී අපිට ලැබෙනවා ගැනුම් ඉන්වොයිසියක්. ඊට පස්සේ ඒ ඉන්වොයිසිය පරීක්ෂා කරොත් තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ කවුද මේ භාණ්ඩ අපේ ව්‍යාපාරයට සපයපු සැපයුම් කරු කියලා. ඒ වගේම ඒ ගණදෙනුවේ විස්තරාත්මක තොරතුරු අපිට හොයාගන්න පුළුවන් කියලා අපි ඉන්වොයිසිය පරීක්ෂා කරනකොට දැක්කා. මේ 15000 කොහොමද හැදෙන්නේ කියලා. දැන් මෙතන නම් සුද්ධ වටිනාකම දීලා තියෙන්නේ. අපි මේ ගැනුම් ඉන්වොයිසිය පරීක්ෂා කරා නම් අපිට පෙන්නනවා මේ කුමන භාණ්ඩද මේ අපි අරන් තියෙන්නේ. ඒ භාණ්ඩ ඒකක ප්‍රමාණය ඒකක මිල මං කියන්නේ ලකුණු කළ මිල අවසාන වශයෙන් අර අපිට කියනවා 10%ක ඩිස්කවුන්ට් එකක් උදාහරණයක් පමණයි 10%ක වට්ටමක් කියන්නේ 10%ක වෙළඳ වට්ටමක්. වෙළඳ වට්ටමක් අපි ගැලපුවෙන් පස්සේ තමයි අපිට සුද්ධ වටනක ලැබෙන්නේ. ඒ වගේ මේ ගණදෙනු වල විස්තරාත්මක තොරතුරු අපිට ඉතාමත් පහසුවෙන් අපිට සොයා ගන්න පුළුවන් මේ ඉන්වොයිස් පරීක්ෂා කරලා. එවනම් ඒ ගැන අපි මතක් කරමින් අපි දැන් බලමු අපි කොහොමද මේකේ අපෙන් අපේක්ෂිත මේ ගැනුම් ජර්නලය පිළියෙල කර අංක 1 2 මොකද්ද ලෙජරයට පිටපත් කරන්න. එතකොට මේ ක්‍රියාකාරකමේ අපෙන් කොටස් දෙකක් බලාපොරොත්තු වෙනවා. පළවෙනි දේ තමයි මේ මූලික සටහන් පොත අපි නඩත්තු කරන ආකාරය පෙන්වන්න ඕන. ඊට පස්සේ ඊළඟ පියවර තමයි මොකද්ද? මේ මූලික සටහන් පොතේ අපි සටහන් කරන නැත්තම් ගැනුම් දින පොතේ සටහන් කරන මේ මාසය තුල අපිට ලැබෙන මේ ගැනුම් වටිනාකමේ එකතුව අපිට ඊළඟට ගිණුම් කරන පද්ධතිය තුළට ඇතුළත් කරන්න ඕන. ඒ කියන්නේ වෙනත් විදිහකින් කිව්වොත් අපේ T accounts වලට මේක යවන්න ඕන. එතකොට ඒ පියවරට තමයි අපි කියන්නේ මේ ලෙජර් ගිණුමට පිටපත් කිරීම කියලා. එhmenan අපිට මේ කාරණා දෙකම කරන්න සිද්ධ වෙනවා. අපි එහෙමනම් ඒක කරන ආකාරය අපි බලමු. එhmenan අපි මුලින්ම අපිට අවශ්‍ය ආකෘතිය අපි මේ ආකාරයෙන් සකස් කරගමු. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මේ ගණදෙනුව සිදුවන දිනය සොයාගන්න. ඒක හන්ද අපි දිනයට අපි තීරුවක් දාගන්න අවශ්‍යයි. ඒ වගේම අපි මේ මාතෘකාව පෙන්වන්න, හෙඩින් එක පෙන්වන්න අපි තවත් මෙහෙම හරස් අතට අපි තීරුවක් දාගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් ඉන්වොයිසි අංකය මොකක්ද කියලා. ඉන්වොයිසි අංකය. ඊළඟට අපි භාණ්ඩ මිලදී ගන්නවා නම් ඊට සම්බන්ධිත පාර්ශ්වය තමයි අපේ
සැපයුම් කරුගේ නම. ඒකට අපි තරමක් ඉඩ තියලා අපි මේ විදිහට අපි අවකාශය අපි හොයාගන්නවා. ඊට පස්සේ තමයි අපි ගණදිනුවේ වටිනාකම මේ විදිහට පෙන්වන්නේ. අවසාන වශයෙන් අපි පෙන්නනවා ලෙජර් පිටුව. මෙන්න මේ ආකාරයට තමයි ගැනුම් ජර්නලයක ආකෘතිය සකස් වෙන්නේ. එමනම් අපි මේකේ මාතෘකාව අපි මේ විදිහට ලියමු. මේ ව්‍යාපාරයේ කාටද අයිති? ඉන්දිකගේ ව්‍යාපාරය. ඉන්දිකගේ ව්‍යාපාරය මං හිතන්නේ මැයි මාසේ තමයි මේ ගම්දෙන්නට සිද්ධ වෙන්නේ. 2021 මැයි මාසයේ ගැනුම් ජර්නල මෙන්න මේ ආකාරයට අපි මාතෘකාව ලියා ගන්නවා. ඊට පස්සේ අපේ මේ පළමුවෙන්ම අපි පෙන්වන තීරුව තමයි දිනය සටහන් කිරීම. ඊට පස්සේ දෙවන තීරුවේ අපි දානවා ඉන්වොයිස් අංක කියන එක. මම මේ ආකාරයෙන් කෙටියෙන් ලියනවා ඉන්වොයිස් අංකය. ඊට පස්සේ භාණ්ඩ ණයට ගන්නවා නම් කවුද අදාළ වන්නේ? භාණ්ඩ ණයට අපිට සපයන පුද්ගලයාට අපි කියනවා සැපයුම් කරු කියලා. සැපයුම් කරුගේ පැත්තෙන් ගත්තොත් අප කවුද? අප ව්‍යාපාරය. එහෙම නැත්නම් ඉන්දිකගේ ව්‍යාපාරය කවුද? ඉන්දිකගේ ව්‍යාපාරය කියලා කියන්නේ සැපයුම් කරුගේ ණය ගැතියෙක් බවට පත් වෙනවා. නමුත් අපි දැන් මේ ගිණුම් සකස් කරන්නේ අපේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් නිසා මේ භාණ්ඩ සපයන පුද්ගලයින් අපේ ණය හිමියන් බවට පත් වෙනවා. එහෙමනම් මේ තීරුවේ අපි පෙන්වන්නේ මේ භාණ්ඩ සපයන ණය හිමියන් පිළිබඳ තොරතුරු. එහෙමනම් අපි මෙතන ලියමු සැපයුම් කරු කියලා. සැපයුම් කරු. ඊට පස්සේ මෙතන පෙන්නනවා අපි මුළු වටිනාකම. අපි ගිණුම් වලට ගන්න මුළු වටිනාකම තමයි මෙතනින් පෙන්නන්නේ. වෙනත් ආකාරයකින් කිව්වොත් එහෙම වෙළඳ වට්ටමක් අඩු කළ පසු ලැබෙන අගය තමයි අපි මේ ස්ථානයට අපි ඉන්වොයිසියෙන් අපි මාරු කරන්නේ. මනම් මෙන්න මේ ආකාරයට අපි ආකෘතිය සූදානම්. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේ ගණදෙනු එකින් එක හඳුනගෙන පියවර අංක 1 විදිහට මේ ගැනුම් ජර්නලය සම්පූර්ණ කිරීම. එහෙනම් අපිට අදාළ වන පළවෙනි ගණදෙනුව අපි බලමු 2021 5/6 ඉන්වොයිස් අංක 82. මං කිව්වේ ඉන්වොයිස් අංක 82 කියලා. අපි බලමු අපේ සැපයුම් කරු කවුද කියලා. සැපයුම් කරු අපිට හමු වෙනවා අමරනායක රුපියල් 15000. එවනම් මං කිව්ව විදිහට මෙතනට අපි මුළු වටිනාකම තීරයේ අපි සටහන් කරන්නේ සුද්දාගය රුපියල් 15000යි. ලෙජර් පිටුව අපි දන්නවා නම් අපිට ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. එhmenan පළවෙනි ගණදෙනුව අපි මේ ආකාරයෙන් ගැනුම් ජර්නලය තුල අපි සටහන් කරගන්නවා. ඊළඟට අපි බලමු අපිට ලැබෙන මේ දෙවන ගණදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ කියලා. මැයි මාසේ 12 වෙනි දින ඉන්වොයිස් අංක 45.
5යි 12 ඉන්නොයි සංක 45 යටතේ විජේනායක කියන සැපයුම්කරු අපිට භාණ්ඩ සපයනවා රුපියල් 18000ක. නම් කවුද සැපයුම්කරු? විජේනායක රුපියල් 18000යි. 15000 හරි 18000ත් හරි. නම් අපි 18000 මෙන්න මේ ආකාරයෙන් වටිනාකම් තීරුවට අපි පිටපත් කර ගන්නවා. අපිට දැන් පුළුවන් ඊළඟ ගණදෙනුව සටහන් කරන්න. 5 වෙනි මාසයේ 20 ඉන්වොයිස් අංක 36. 5 වෙනි මාසයේ 20 ඉන්වොයිස් අංක 36 අපි බලමු කවුද සැපයුම්කරු කියලා. අලුත් සැපයුම්කරුවෙක් අපිට ලැබෙන්නේ කරුණා රත්න. මේ ආකාරයෙන් ව්‍යාපාරයක් ගත්තොත් අපිට විවිධ සැපයුම්කරුවන් අපිට හමු වෙන්න පුළුවන්. අපි බලමු කරුණාරත්න සැපයුම්කරු අපිට කුමන වටිනාකමක භාණ්ඩ අලෙවි කරලා තියෙනවද කියලා ණය පදනම මත රුපියල් 34000යි. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. 5 වෙනි මාසයේ 26 ඉන්වොයිස් අංක 73. ඉන්වොයිස් අංක 73 කවුද අපේ සැපයුම්කරු මේ අවස්ථාවේදී? හේවා වසම්. හේවා වසම්. ඊළඟට අපි බලමු වටිනාකම රුපියල් 9000ක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. මනම් වටිනාකම් තීරයේ අපි 9000 සඳහන් කරනවා. ලෙජර් පිටුවත් අපි සඳහන් කරනවා. අපිට ලැබිලා තියෙන අවසාන ගණදෙනුව මැයි මාසයේ 28 වෙනි දින ඉන්වොයිස් අංක 94. 2021 5යි ඉන්වොයිස් අංක 94 කීයද ගාන? අබේනායක නැමැති සැපයුම්කරු රුපියල් 20000ක භාණ්ඩ අපිට අලෙවි කරලා තියෙනවා. ඒ නිසා අබේනායක අපිට ණය පදනම මත ලබා දෙනවා 20000. දැන් අපිට දීලා තියෙන මේ කුඩා අභ්‍යාසයේ තියෙන ඒ මැයි මාසයේ තුල සිදු වුණා කියන ගණදෙනුව අපි සියල්ල අපි ගැනුම් ජර්නලයට මේ ආකාරයෙන් අපි පිටපත් කරගෙන අවසන්. එමනම් අපිට දැන් තියෙන්නේ මේ ගැනුම් ජර්නලය සම්පූර්ණ කරන එක. ඔගොල්ලෝ දැක්කා ගැනුම් ජර්නලය සම්පූර්ණ කරලා මෙහි සඳහන් මේ වටිනාකම් අපිට කියනවා ලෙජර් ගිණුමට පිටපත් කරන්න කියලා. එමනම් අන්න ඒ කාර්යය කිරීමට ප්‍රවේශයක් විදිහට අපි මේක දැන් මේ අවස්ථාවේදී අපි මේ ගැනුම් ජර්නලය මෙන්න මේ ආකාරයෙන් අපි මාසයක් අවසන් වන විට අපිට පුළුවන් මේක ගිණුම් වහනවා කියන එක सिद्ध කරන්න. ඒකට ඔයගොල්ලෝ මේක මතක තියාගන්න මේ ආකෘතිය කිසිසේත්ම ලෙජර් ගිණුමක් විදිහට අපි සලකන්නේ නැහැ. මම නැවත වතාවක් මතක් කරනවා. අපි කිව්වා අපිට ලැබෙන සමහර මූලික සටහන් පොත් තියෙනවා. මොනවද? මුදල් ගිණුම, සුළු මුදල් පොත සහ බැංකු ගිණුම. ඔන්න ඔය කියන මූලික සටහන් පොත්පත්වල තියෙන විශේෂත්වය තමයි මේක අපිට ද්විත්ව කාර්යයක් ඉෂ්ට කරනවා. මොකද ද්විත්ව කාර්යය කියලා කියන්නේ? මේ ගනුදෙනු මුලින්ම සටහන් වන මූලික සටහන් පොතක කාර්යභාරය ඉෂ්ට කරන අතරම
ලෙජර ගිණුමක කාර්යභාරයත් ඉෂ්ට කරනවා. වෙනත් ආකාරයකින් කිව්වොත් එහෙම මූලික සටහන් පොතක් විදියට විස්තරාත්මකව තොරතුරු අපිට මේකෙන් දෙන අතරම ලෙජර ගිණුමේ එක පාදයක් ඒ මූලික සටහන් පොතේ සටහන් වෙනවා කියලා අපි කියනවා. එක පාදයක්. පාද දෙකක් නේ තියෙන්නේ. හර සහ බැර. එයින් එකක්. නමුත් මෙතනදී අපි ඒ වගේ ලෙජර ගිණුමක භූමිකාවක් මෙතනින් කිසිසේත්ම ඉෂ්ට වන්නේ නැහැ. ඒක නිසා අන්න ඒ කරුණ අවධාරණය කරමින් අපි දැන් මේකේ එකතුව අපි ලබා ගමු. අපි දැන් මේකේ මුළු භාණ්ඩ වටිනාකම අපි මෙන්න මේ ආකාරයෙන් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අපි ලියනවා මේක ගැනුම් ගිණුමට අපි මේක මාරු කරලා යවනවා. නමුත් මම කිව්ව විදිහට මේක ලෙජර් ගිණුමේ එක පාදයක් විදිහට අපි සලකන්නේ නැහැ. හර සටහන විදිහට මේක සලකන්නේ නැහැ. එhmenan අපි දැන් මොකද්ද කරන්න ඕන? මේ අපි කිව්ව විදිහට ලෙජර් ගිණුමට මේ ගනුදෙනු ටික මාරු කරන්න ඕන. එහෙමනම් අපි ඉස්සෙල්ලම කියන්නේ මේ ටික. දැන් මම මෙහෙම අහන්නම්. අපි භාණ්ඩ වෙළඳාම පිනිස ණයට මිලදී ගන්නකොට ද්විත්ව සටහන මොකක්ද? අපි ද්විත්ව සටහන් ගැන අපි ඉතාමත් හොඳ අවබෝධයකින් තමයි ඉන්නේ. ඒක නිසා තමයි මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ. මොකක්ද ද්විත්ව සටහන? අපි මේක දන්නවා. අපි කලින් අපි උදාහරණ කීපයක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද ද්විත්ව සටහන? කවුද පිළිතුර කියන්නේ? හර කරන්නේ කුමන ගිණුමක්ද? හරි. හර කරන්නේ ගැනුම් ගිණුමට කියලා තමයි කියන්නේ. හරිද? ඉතාමත් නිවැරදි. එහෙනම් ගැනුම් ගිණුම හර එහෙනම් බැරවන ගිණුම කුමක්ද? ණය හිමි ගිණුම. අපි භාණ්ඩ ණයට ගන්නකොට ඒ සැපෙම් කරුට අපි කියන නම තමයි ණය හිමියන් කියලා. ඒතකොට ගිණුම් කරන්නේදී අපි ණයට භාණ්ඩ අපිට සපේන සැපෙම් කරුවන් අපි හඳුන්වන්නේ ව්‍යාපාරේ ණය හිමියන් විදිහට. එහෙමනම් ණය හිමි ගිණුම තමයි අපි බැර සටහන පෙන්වන ස්ථානය. හොඳයි. එහෙමනම් අපි මුලින්ම මේ දැන් අපි මේ පළවෙනි පියවර අපි දැන් සම්පූර්ණ කරලා තියෙන්නේ මොකද්ද? ගැනුම් ජර්නලය අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙමනම් අපිට දැන් තියෙන්නේ දෙවන කොටස වන ගැනුම් ගිණුම සකස් කරන එක. අපි ඉස්සෙල්ලම ගැනුම් ගිණුම ආකෘතිය අපි සකස් කරගමු. අපි ගැනුම් ගිණුමේ මම යෝජනා කරනවා අපේ සරල ආකෘතියක් අපි සටහන් කරමු. අපි දන්නවා මේක නැත්තම් විස්තරාත්මකව දිනය, ලෙජර් පිටුව, වටිනාකම යනාදී වශයෙන් අපිට විස්තර ඔක්කොම දාන්න ඕන. අපි සරල විදිහට අපි මේ අවස්ථාවේදී ගැනුම් ගිණුම අපි මේ ආකාරයෙන් අපි ආරම්භ කරමු. එහෙනම් ගැනුම් ගිණුම. හොඳයි. මෙතෙන්දි මම තවත් කාරණයක් කියන්නම්.
මේ මැයි මාසයේ මේ විදිහට ගණදෙනු 5ක් ආකාරයෙන් මේක සිද්ධ වෙලා තියෙන්නේ. එකතුව තමයි 96000 එන්නේ. නමුත් අපි මේ මාසය අවසානයේ ගැනුම් ගිණුමට මේ ගණදෙනු ටික මාරු කරන විට අපිට නැවත වතාවක් එකින් එක ගණදෙනුව මේකේ සටහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට සරලව පුළුවන් මේ එකතුව ගැනුම් ගිණුමට පිටපත් කරන්න. එමනම් එකතුව රුපියල් 96000යි. අපි ගැනුම් ගිණුම අපි කිව්වේ හර වෙන්නේ ගැනුම් ගිණුම කියලා. එමනම් වියදමක් ගැනුම් යන වියදමකි. එමනම් වියදමේ වටිනාකම රුපියල් 96000ක් විදිහට මේ විදිහට අපි එක එන්ට්‍රි එකකින්ම අපි මේක සටහන් කරගන්නවා. එමනම් මේකේ අපි පෙන්වන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි අපි පෙන්වන්නේ මේ 96000. එතන ප්‍රතිවිරුද්ධ ගිණුම කියලා කියන්නේ මේ අවස්ථාවේදී ණය හිමියා 96000යි. දැන් අපි දන්නවා මෙතන සැපයීම් කරුවෝ කී දෙනෙක් ඉන්නවද? ඔව්. මෙතන ඉන්නේ එකිනෙකට වෙනස් සැපයීම් කරුවෝ 5 දෙනෙක්. මේ හේතුව නිසා අපිට සිද්ධ වෙනවා ණය හිමියෝ 5 දෙනෙක්ගේ ගිණුම් ආරම්භ කරන්න. ණය හිමියෝ 5 දෙනෙක්. ඒතර මේකේ විශේෂත්වය තමයි අපි එකම එක ගැනුම් ගිණුමක් තමයි අපි ආරම්භ කරේ. නමුත් ණය හිමියන් පිළිබඳ මේ ගනුදෙනු අපි සටහන් කිරීමේදී අපි කිව්වා එක් ණය හිමියාට වෙන වෙනම ගිණුම් අපි ආරම්භ කරන්න ඕන කියලා. මේකට හේතුව තමයි දුවලා පුතාලා අපි පොදුවේ ණය හිමියෝ කියලා ගිණුමක් දාගෙන මේ ඔක්කොම ගනුදෙනු ටික ඒ ගිණුමේ සඳහන් කරොත් අපි දන්නවා ණය හිමියෝ මුලින්ම අපිට ණයට බාණ්ඩ දෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කොටසින් කොටස සමහර වෙලාවට එක්වරම මේ ණය අපි පියවන්න පුළුවන්. නමුත් ව්‍යාපාරයට අවශ්‍යතාවයක් තියෙනවා එක් ණය හිමියන්ට කොපමණ මුදලක් ගෙවන්න ඕනද කියලා. උදාහරණයක් විදිහට මේ අමරනායක කියන පුද්ගලයාට සැපයුම් කරුට අපි හිතමු රුපියල් 15000ක බාණ්ඩ අපිට ණය දුන්නායින් පස්සේ ඉස්සලම අපිට කියනවා සති දෙකකින් 50%ක් ගෙවන්න කියලා ව්‍යාපාරයේ විසින් රුපියල් 7500ක් ගෙවනවා. එතකොට දැන් තව කොච්චර ගෙවන්න තියෙනවද කොපමණ මුදලක්? රුපියල් තව 7500ක් නැත්නම් 50%ක් ගෙවන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේ ගණදෙනු ටික ඔක්කොම එකම ගිණුමක දැම්මොත් එහෙම මේ අමරනායක මහත්මයා වෙනුවෙන් ගෙව්ව රුපියල් 7500 සහ තව කීයක් එයාට ගෙවන්න තියනවද කියන එක අපිට හොයාගන්න පුළුවන්ද? හොයාගන්න බෑ. ඇයි මේ එකම ගිණුමක කීප දෙනෙක්ගේ ගනුදෙනු දීලා තියෙනවා. එහෙමනම් ඒ කීප දෙනාට වරින් වර ගෙව්ව වියදම් මෙහෙම වෙන වෙනම දාලා තිනකොට අපිට කොහොමත්ම කිසිසේත්ම අදහසක් ගන්න බෑ. එක පුද්ගලයෙකුට ඒ ගිණුමේ ගත්තොත් එහෙම කීයක් තව ගෙවන්න තියනවද කියලා. ඉතින් ඔන්න ඔය කාරණේ නිසා තමයි අපි ගැනුම් ගිණුම පොදුවේ එකතුවක් විදියට පෙන්නුවාට අපි මේ ණය හිමියන්ගේ ගිණුම් අපි යාවත් කාලින කරනකොට එක් ණය හිමියාට වෙන වෙනම ගිණුමක් අපි සකස් කිරීම තුලින් අපිට පුළුවන් එක් ණය හිමියන්ට අපි තව කීයක් ගෙවන්න තියනවද කියන එක හරියටම කියන්න පුළුවන්. මොකද කාලච්ඡේදයේ අවසානයේදී මේ ගිණුම අපි තුලනය කරන විට අපිට ලැබෙන්නේ ඒ ණය හිමියාට තියෙන වගකීම පමණයි. ණය හිමි කියලා කියන්නේ වගකීමක්. ඔහුට තියෙන වගකීම පමණයි අපිට තුලනය කිරීම ලැබෙන්නේ. අන්න ඔය කාරණෙන් නිසා තමයි අපි එක් ණය හිමියන් වෙනුවෙන් අපි වෙන වෙනම ගිණුම් ආරම්භ කරන්න. එහෙමනම් අපිට ඉස්සෙල්ලාම ආරම්භ කරන්න තියෙන්නේ අමරනායක කියන පුද්ගලයාට එහෙම නැත්නම් සැපයුම් කරුට අපි ගෙවිය යුතු ණය හිමි ගිණුම. එහෙමනම් මම මෙතනින් මෙන්න මේ විදිහට අපි අමරනායක කියන ණය හිමියාගේ ගිණුම මම ආරම්භ කරනවා. කවුද මේ අමරනායක?
මේ විදිහට අපි දන්නවා අපිට ගිණුම් කීයක් අපි සකස් කරන්න ඕනද? සැපෙම් කරු 5 දෙනෙක්. ඒක නිසා අපි බලමු මේ 5 දෙනාටම අපි ගිණුම් මේ අවස්ථාවේදී අපි ආරම්භ කරමු. ඊපස්සේ දෙවන සැපෙම් කරු එහෙමනම් තව ගිණුම් අපිට 3ක් අවශ්‍ය වෙනවා. ඒක මම මේ විදිහට එක්වර ඕපන් කරනවා. මේ ආකාරයෙන් අපි සකස් කර ගන්නවා. අපි දැන් මේ ගිණුම් නම් කරමු. අමරනායක, විජේනායක, කරුණාරත්න. විජේනායක, කරුණාරත්න, ඊට පස්සේ හේවාවසම් සහ අබේනායක. හේවාවසම්, අබේනායක. හොඳයි. අපි දැන් බලමු අපේ පළවෙනි ගනුදෙනුවේ අපිට සටහන් කරන්න ඕන ණය හිමියා කවුද කියලා. එතකොට අපි දැන් මේ ගැනුම් ජර්නලේ දිහා බලලා තමයි අපි එකින් එක ගනුදෙනුව අපි වෙන වෙනම අපි පිටපත් කරන්න අවශ්‍යයි. වැරදිලාවත් අපිට තිබුණොත් එහෙම අමරනායක මහත්තයාගේ ගනුදෙනු කීපයක් තිබ්බොත් එහෙම තව මේ පැත්තේ දිනයකදී අපිට ඒ ගනුදෙනු වෙන වෙනම අපි මේ ලෙජර් ගිණුමට අපි පිටපත් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙමනම් අමරනායක මහත්තයා 2001 5යි 6 රුපියල් 15000යි. අමරනායක 2021 5යි 6 15000යි. එතන මේකේ ගිණුම තමයි ගැනුම් ගිණුම. මොකද අපි ප්‍රතිවිරුද්ධ ගිණුමේ හැඳින්වීම තමයි මෙතනින් අපි දෙන්නේ. එහෙමනම් අපි දැක්කා ගැනුම් ගිණුමට 15000ක් හර වෙලා තියෙනවා. මේ 96000 ඇතුළත මේ 15000 තියෙනවා. ඒක හන්ද ද්විත්ත සටහන ඔන්න ඔය ආකාරයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ මෙතන අමරනායක ගිණුමේ ගිණුමට ණය හිමි ගිණුමට අපි ඒක බැර කරනවා. එhmenan අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. 2021 5යි 12 විජේනායක 18000යි. විජේනායක එතනත් අපි ප්‍රතිවිරුද්ධ ගිණුම ගැනුම් වටිනාකම රුපියල් 18000යි. අපේ තුන්වන ගනුදෙනුව 2021 5යි 20 කරුණාරත්න 34000. 21 5යි 20 කරුණාරත්න 34000.
34,000යි. අපි බලමු ඊළඟ ගනුදෙනුව. 2021 5යි 26 හේවාවසම් 9,000යි. ගැනුම් ගිණුමට රුපියල් 9,000යි. අවසාන ගනුදෙනුව අපි බලමු 2021 5යි 28 අබේනායක රුපියල් 20,000යි. දැන් අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කළා. පිටපත් කරගත් පසු අපිට පුළුවන් මේ ගිණුම් ටික අපිට තුලනය කරන්න. අනුහයදාහයි එකතුව 96,000යි. ශේෂය පහලට ගෙන ගියා. දිනයත් අපිට මෙතන ඕනනම් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ ගිණුම් ටිකත් තුලනය කරන්න. ශේෂය පහලට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ආවා 96,000යි. මේකේ ශේෂය පහලට ගෙන ගියා හර පැත්තෙන් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ ඉදිරියට ගෙන යන ශේෂය තියෙන්නේ බැර පැත්තෙන් රුපියල් 15,000යි. මේකේ ගණදෙනු රාශියක් තිබ්බනම් ඒ එකතුව තමයි මෙතනට අවසාන වශයෙන් අපිට පහලට ගෙනියන්න සිද්ධ වෙන්නේ. එhmenan අපි තවත් ගිණුම් කීපයක් තුලනය කරලා බලමු. අපේ විජේනායක කියන ණය හිමියාගේ ගිණුම අපි මෙන්න මේ ආකාරයෙන් අපි තුලනය කරනවා. රුපියල් 18,000යි. රුපියල් 18,000යි. ශේෂය පහලට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ආවා. ඇයි මේක බැර පැත්තෙන් එන්නේ? බැර පැත්තෙන් එන්නේ ණය හිමියෙක් කියලා කියන්නේ වගකීමක් නිසා. වගකීමක් අපි දන්නවා බැර ශේෂයක් තමයි අපිට වගකීම් ගිණුමක අපිට හමුවන්නේ. ඊළඟට අපි බලමු කරුණාරත්න මහතාගේ ගිණුම, සැපයුම් කරුගේ ගිණුමත් අපි තුලනය කරන්න. 34,000යි. ශේෂය පහලට ගෙන ගියා රුපියල් 34,000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා 34,000යි. අවසාන වශයෙන් තව ගිණුම් දෙකක් තියෙනවා. 9,000යි. ශේෂය පහලට ගෙන ගියා. අපිට තුලනය කරන්න තියෙන අවසන් ගිණුම අබේනායක ගිණුම. ශේෂය පහලට ගෙන ගියා.
දැන් මේ විදිහට අපි මේ ගිණුම් ටික නිවැරදිව අපි සටහන් කරා නම් අපිට හරබැර සටහන ලැබෙන්න ඕන ගැනුම් ගිණුම රුපියල් 96000ක් හර සටහනකුත් මේ විවිධ වූ ණය හිමියන්ගේ ගිණුම් ටික ඒ ශේෂ ටික එකතු කරායින් පස්සේ අපිට 96000කුත් අපිට ශේෂයක් ලැබෙන්න ඕන. එතකොට මේකේ මේ ශේෂයන් ටික එකතු කරායින් පස්සේ පළවෙනි මාසයේ මේ දෙක තුලණය වෙනවා. ඊට පස්සේ මේවා වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ ණය හිමියන්ට මුදල් ගෙවනකොට මේ අගයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පැහැදිලි අපිට සම්පූර්ණ අභ්‍යාසයක් ලැබුණොත් අපිට මේ ගැනුම් ජර්නලය සකස් කරලා ඒකේ තියෙන අගය අපිට ලෙජරේට පිටපත් කරන්න කියලා කිව්වොත් ලෙජරේට අපි පිටපත් කරනවා කියලා කියන්නේ අපිට එක පැත්තකින් මේ භාණ්ඩ ණයට ගැනීම අපි වියදම් ගිණුමක් විදිහට අපි ගිණුම් ගත කරනවා. වියදම් ගිණුමක් ගිණුම් ගත කිරීමේ දිත්ත සටහන් රීතීන්ට අනුකූලව අපි දන්නවා වියදම් ගිණුම අපිට හර කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි විවිධ වූ ණය හිමියන් වෙනුවෙන් වෙන වෙනම ගිණුම් ආරම්භ කරලා අපි මේ ගණන් ටික අපි ණය හිමියන්ගේ ගිණුම් වලට බැර කරලා අපිට ලෙජර් ගිණුම් අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි. මෙන්න මේ ආකාරයෙන් අපි අපේ පළවෙනි ඇක්ටිවිටි එක අපි අවසන් කරනවා. අපි දැන් බලමු තවත් ඇක්ටිවිටි එකක් අපේ පොතේ තියෙන අපි ඒකත් කුමන ආකාරයෙන්ද සකස් කරන්න කියලා අපි බලමු. මුලින්ම අපි මේ ක්‍රියාකාරකම් අංක 2 අපි කියවලා බලමු. පහත සඳහන් තොරතුරු වලින් 2021 මැයි මාසය සඳහා සෙව්වන්දි ව්‍යාපාරයේ ගැනුම් ජර්නලය පිළියෙල කර 2021 5:30ක් වන දිනට ලෙජරේට පිටපත් කරන්න කියලා තමයි අපිට කියන්නේ. අපිට ගණදෙනු තියෙනවා මැයි මාසයේ 1 2 3 4 5ක් ඉන්වොයිස් අංක අපිට දීලා තියෙනවා වෙන වෙනම. සැපයුම් කරුවන් ඉන්නවා පියල් සුනිල් රනිල් පියල් සුනිල් දැකනේ මේ පියල් නැවත වතාවක් මෙතනත් ඉන්නවා මේ සුනිල් නැවත වතාවක් මෙතනත් ඉන්නවා. එහෙමනම් මතක තියාගන්න මම ඕගොල්ලන්ට කිව්වේ එක් ණය හිමියෙක් වෙනුවෙන් එක ණය හිමි ගිණුමක් තමයි අපි ආරම්භ කරන්නේ. ඒ නිසා මේ වගේ ගාණක් දුන්නොත් එහෙම ඕගොල්ලෝ කලබල වෙලා ගිණුම් 5ක් ආරම්භ කරන්න එපා. සමහර වෙලාවට අපි දන්නේම නැතුව අපි ගිණුම් 5ක් ආරම්භ කරයි ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පියල් වෙනුවෙන් ගිණුම් 2ක් ඕපන් කරලා කියලා. අපිට කලබලයට ඕවා මතක් වෙන්නේ නැහැ නේ අපි විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනකොට. ඒක නිසා මම මේ දෙන ටිප් එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එකම සැපයුම් කරුගේ ගණදෙනු කීපයක් දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඕගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ. ඒ අභ්‍යාසයෙන් අපිට කියනවා නම් ලෙජර් ගිණුමත් හදන්න කියලා. අපි හඳුන ගන්න ඕන නැවත නැවත ගණදෙනු සිදු වෙලා තියෙන සැපයුම් කරුවන් හඳුනගෙන මේ ගණදෙනු ලෙජරේට පිටපත් කරන විට ඒ ගිණුමට පමණක් යවන්න. ඉස්සලා ගානේ වගේ එක ගිණුමට එක ගණදෙනුවක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවක ගණදෙනු 2ක් 3ක් බැර වෙන්න පුළුවන් මේ සැපයුම් කරුවන්ගේ ගිණුමට. ඒක ඕගොල්ලෝගේ අවධානය පිණිස මම මතක් කරපු කාරණයක්. නැත්තම් අපිට ලකුණු අඩු වෙන්න ඉඩ තියෙනවා. හරි? අපි මේ ගාන නිරීක්ෂණය කිරීමෙන් තමයි මේ වගේ දේවල් අපි හොයාගත්තේ. ඒක නිසා අපි ගානක් අපි දෙපාරක් විතර අවධානයෙන් යුතුව බලන්න කියලා තමයි මම ඕගොල්ලන්ට හැමදාම අවවාද කරන්නේ. ඊට පස්සේ අනෙකුත් තොරතුරු කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මොකද අපි මේ විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න මෙන්න මේ විදිහට තමයි දෙන්නේ.
ප්‍රායෝගිකව නම් අපිට මේ වගේ කවුරුත් කොලේක ලියලා දෙන්නේ නැහැ මේ වගේ ගන්නෙන් තමයි තිබ්බේ කියලා. අපිට ඔක්කොම තියෙන්නේ ෆයිල්ස්. ෆයිල්ස් වල ඉන්වොයිස් තියෙන්න පුළුවන්. නේද? මිලදී ගැනීමේ වවුචර් ඊට පස්සේ ඉන්වොයිස් තියෙන්න පුළුවන්. මේ වගේ ඩොකියුමන්ට්ස් තමයි අපිට තියෙන්නේ. ඒවා දිහා බලලා තමයි මේ මූලාශ්‍ර ලියවිලි කියලා මේවට අපි කියන්නේ. ඉතින් ඒවා දිහා බලලා තමයි අපි මේ ගනුදෙනු පිළිබඳව අපි තොරතුරු අපි හොයාගන්නේ. නමුත් අපි මේ විභාගයට සූදානම් වන නිසා අපිට මේ වගේ තමයි තොරතුරු විභාග ප්‍රශ්න පත්‍රයේ ලැබෙන්නේ. එහෙමනම් අනෙකුත් තොරතුරු අපි නිකන් පොඩ්ඩක් නිකමට කියවලා බලමු මොනවද ඒ තුල අපිට හම්බ වෙන වැදගත් කරුණු කාරණා කියලා. එකක් රුපියල් 200 බැගින් රෝනියෝ කඩදාසි පැකට් 20ක් වෙළඳ වට්ටම 10%ක්. ඇයි එහෙම දීලා තියෙන්නේ? ඒකට හේතුව අපි දන්නවා. මොකද අපි මේ ගිණුම් ගත කිරීමේදී අපි සුද්ධ වටිනාකම තමයි අපි ගිණුම් ගත කරන්නේ වෙළඳ වට්ටම් සම්බන්ධ වන අවස්ථාවකදී. එhmenan ඊළඟ එකේදීත් කියනවා එකක් 250 බැගින් ඡායා පිටපත් කඩදාසි පැකට් 30ක් වෙළඳ වට්ටම 5%යි. මේකේ ගණදෙනුවේ වටිනාකම අපිට ගණනය කරලා දීලා නැහැ. අපිට ගණනය කරන්න ඉතුරු කරලා තියෙනවා. ටිකක් වැඩි ගාණක්. එකක් රුපියල් 400 බැගින් ඝනක යන්ත්‍ර 30ක්. එකක් 240 බැගින් half sheet පැකට් 20යි වෙළඳ වට්ටම 10%යි. එකක් 400 බැගින් ඝනක යන්ත්‍ර 20යි. මොකද්ද මේ ව්‍යාපාරය? මේකත් ස්ටේෂනරි ෂොප් එකක් තමයි. මොකද මේකේ ඔක්කොම තියෙන්නේ මේ කඩදාසි පොත්පත් ඝනක යන්ත්‍ර වගේ දේවල් මේ භාණ්ඩ අලෙවි කරන ස්ටේෂනරි අලෙවි කරන ව්‍යාපාරයක. 400 බැගින් ඝනක යන්ත්‍ර කියලා කියන්නේ මේ කැල්කියුලේටර්ස් 20ක් තමයි මේ මිලදී අරන් තියෙන්නේ ණය පදනම මත. හරි නේද? ණය පදනම මත. වැරදිලාවත් මේක ඇතුලේ දුන්නා නම් එහෙම මුදලට ගත්ත ගන්දෙනුත් තියනවා කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි කිව්වේ මේ න්‍යායයේදී අපි ඉගෙන ගත්තේ මොකද්ද? මේ ණයට ගැනීම සටහන් කිරීමට පමණයි අපි මේ ගැනුම් කියන්නේ සකස් කරන්න කියලා. ඒක නිසා විභාගයට අපිට ලකුණු අඩු කරන්න ඕන නිසා මේ විභාගයේ තියෙන එක්සැමිනර් විභාග පරීක්ෂකයා අපිව නොමග යවන්න විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. සිසුන්ගේ දැනුම හරියට තියනවාද කියලා පරීක්ෂණයක් කරන්න ඕන නිසා හරිම ළමයට 100%ක් ලකුණු දෙන්න ඕන නිසා ඒක නිසා අන්න ඒ වගේ මොන හරි උගුල් අටවලා තිබ්බොත් ඕගොල්ලෝ බලා ගන්න ඕන ඒකෙන් කුමන කරුණුද අපි තෝරා බේරාගෙන අපි මේ පිළිතුරු ලියන්න ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. එහෙමනම් අපි මේ ගානත් අපි සටහන් කරන්න උත්සාහ කරමු. මේකේ දැන් පෙර වැඩක් තියෙනවා. එහෙම නේද? පෙර වැඩක් තියෙනවා. මොකද මේ ගණදෙනු වල වටිනාකම අපිට දීලා නැති නිසා. ඒක නිසා අපි දැන් මේ පෙර වැඩ මෙතන ඉස්සෙල්ලා කරන්න අපි උත්සාහයක් ගමු. එතකොට අපිට අනෙකුත් දේවල් සම්පූර්ණ කරගන්න පහසු වෙයි කියලා මම හිතන නිසා තමයි මම කල්පනා කරේ මේ අවස්ථාවේදී අපි මේ වටිනාකම අපි හොයාගෙන හිටියොත් ඒක කාලෝචිතයි කියලා. එහෙමනම් අපි බලමු 200 බැගින් පැකට් 20ක් කඩදාසි ගත්තොත් එහෙම ඒකේ පිරිවැය කීයද? දෙවරක් 4.3යි. 200 වැඩි කිරීම 20 කියලා කියන්නේ 400යි තව බිංදුවක් එකතු වෙනවා. 200 වැඩි කිරීම 20 කීයද? රුපියල් 4.3ක් එනවා. හරිද? හරි. ඊළඟට අපිට කියනවා 10%ක වට්ටමක් ලැබෙනවා කියලා. අපි වට්ටම කොහොමද ගණනය කරන්නේ? එහෙනම් වට්ටම කීයද? රුපියල් 400යි. වට්ටම 400 නම් මේ ගණිතයේ වටිනාකම කීයද? එමනම් වටිනාකම වෙන්නේ
4,000න් 400ක වට්ටමක් අඩු වෙලා අපි 3,600ක් තමයි අවසාන වශයෙන් ගෙවීමට බැඳිලා සිටින්නේ. 3,600. ඔය ආකාරයෙන්ම අපි බලමු මේ දෙවෙනි එකෙත් අගය මොකක්ද කියලා. 250 බැගින් කඩදාසි පැකට් 30යි කියන්නේ රුපියල් 7,500යි. 250 වැඩි කිරීම 3 බිංදු 2යි 25 වතුනක් 75යි. වට්ටම කීයද 5යි. දැන් මම මේකේ වෙන විදිහකට හදන්නම් මේක. වැඩි කිරීම 5ක් වට්ටම නම් 95ක් තමයි අපේ වටිනාකම. හරි නේද? තවත් ක්‍රමයක් මම ඔයගලන්ට කියලා දුන්නා. අපේ ගණදෙනියේ වටිනාකම වෙන්න ඕන එහෙමනම් 95යි. 5 අයින් කරයින් පස්සේ 5ක් අයින් කරයින් පස්සේ 95ක් තමයි අපිට වටිනාකම ලැබෙන්න ඕන. මේ බිංදු දෙකට මේ බිංදු දෙක ගියා. ඊට පස්සේ අපිට වැඩි කරන්න සිද්ධ වෙනවා මේ 75 95න්. 75 95න් වැඩි කරන්න ඕනේ. හයි 7,125යි. හරිද බලන්න. 75 95න් වැඩි කරයින් පස්සේ. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම මෙතන 7,500න් 5ක් කියලා කියන්නේ 375ක් තමයි අඩු වෙන්න ඕනේ. 375ක්. එමනම් 7,500න් 375ක් අඩු වුණායින් පස්සේ 7,125යි. එමනම් මෙතන පිළිතුර 7,125යි. වෙළඳ වට්ටම අඩු කරයින් පස්සේ අපිට ලැබෙන අගය සුද්ධ අගය. ඊළඟ ගණන්දෙනුවේ අපිට තියෙනවා 400 වගේන් 30ක්. මොනවද? ගණක යන්ත්‍ර 400 වැඩි කිරීම 30. වට්ටමක් අපිට දීලා නැහැ. නම් කීයද අගය? රුපියල් 12,000යි. ඊළඟට 240 ගානේ half sheet පැකට් 20ක්. 240 වැඩි කිරීම 20. හතලිහයි 48යි. 4,800. දැන් අපි බලමු 10%ක වට්ටම රුපියල් 480ක් අඩු වෙන්න ඕන. එමනම් 4,800න් 480ක් අඩු කරොත් 4,800න් 480ක වට්ටමක් අපිට ලැබෙනවා. එමනම් 4,320යි. අවසාන ගණදෙනුව 400 බැගින් නැවත වතාවක් ගණක යන්ත්‍ර 20ක් කරන් තියෙනවා රුපියල් 8,000යි. මනම් අපිට අවශ්‍ය කරන අගයන් ටික තමයි මෙන්න මේවා. මෙතනින් 8,000, මෙතනින් 4,320, 7,125, මෙතන 12,000. හරි. දැන් අපි අගයන් ටික හඳුනගත්ත නිසා අපිට දැන් පුළුවන් මේ අභ්‍යාසයෙන් අපිට කියන්නේ ගැනුම් ජර්නලයේ පිරියර කර 5:31 වෙනිදාට ලෙජරේට පිටපත් කරන්න කියලා.
අපි එහෙමනම් මුලින්ම අපි ගැනුම් ජර්නලයේ ආකෘතියට යමු. අපි දන්නවා ආකෘතිය තුල අපිට දිනය අවශ්‍ය වෙනවා. ඉන්වොයිස් අංකය, සැපයුම්කරු, ඒ වගේම මුළු වටිනාකම සහ ලෙජර් පිටුව. අපි ශීර්ෂ ටික අපි නම් කරගන්නවා. කානේ දිනය, පස්සේ ඉන්වොයිස් අංක, සැපයුම්කරු, මුළු වටිනාකම සහ ලෙජර් පිටුව. අපි මේ සකස් කරන්නේ ගැනුම් ජර්නල්. එමනම් දැන් අපිට පුළුවන් මේ ගනුදෙනු ටික එකින් එක ලකුණු කරගන්න. අපි මේ පැත්ත බලලා පළවෙනි ගනුදෙනුව 5/6 2021 5/6 65. පස්වෙනි මාසයේ 6 වෙනිදා 65 කියන ඉන්වොයිස් අංකය යටතේ කාගෙන්ද ගන්නෙ? පියල්ගෙන්. පියල්ගෙන් අපි ගන්නවා අගය. අපි හොයාගන්නේ මේ පැත්තෙන්. පියල්ගේ වටිනාකම පළවෙනි ගනුදෙනුව අපි දන්නවා රුපියල් 3600ක් කියලා. 3600ක්. එවනම් 3600. දැන් අපි බලමු දෙවන ගනුදෙනුව 5/12 සුනිල් රුපියල් 5/12 සුනිල් රුපියල් 7125යි. 7125යි. සුනිල් ඉන්වොයිස් අංකය 38, අගය 7120, 7125. ඊළඟ ගනුදෙනුව අපි බලමු 5/15 රනිල් රුපියල් 12000යි. නිවැරදිද? ඔව්. 5/15 රනිල් 430ක් 12000යි. ඉන්වොයිස් අංකය 43 12000යි. ඊළඟට 5/20 පියල් 4320යි. 4320යි. ඉන්වොයිස් අංක 68 රුපියල් 4320යි. කවුද මේ සැපයුම්කරු? පියල්. නැවත වතාවක් අපිට පියල් මුණ ගැසෙනවා. ගැනුම් ජර්නලය තුල මේක නැවත නැවත ලැබුණට ප්‍රශ්නයක් නැහැ. අවසාන ගනුදෙනුව 5/28 සුනිල් 5/28 සුනිල් ඉන්වොයිස් අංකය කිව්වොත් 40, අගය කිව්වොත් අපි රුපියල් 8000ක් විදිහට අපිට පේනවා පෙර වැඩත් එක්ක.
8,000 4,300 12,000 7,125 3,600 7,125 3,600 නිවැරදිව අපි සටහන් කරගෙන තියෙනවා. අපි එහෙමනම් ඊළඟ පියවර අපි අනුගමනය කරමු. අපි දැන් අවසාන වශයෙන් මේක තුලණය කරගන්න ඕන. අවසන් වහන්න ඕන මේ ගැනුම් ජර්නලේ. අපි මෙන්න මේ ආකාරයෙන් අපි එකතුව සටහන් කරගන්නවා. අපිට ලැබෙනවා 5යි 2යි 4යි 6යි 7යි 10යි ඉතිරි 1යි 4යි 11යි 13යි 15යි 17යි 25න් 5 ඉතිරි 2යි 3යි 35,045ක් අපි බලමු හරිද කියලා. 6 7 10 ඉතිරි 1යි 4යි 11යි 13යි 15යි 17යි 25න් 5 ඉතිරි 2යි 2යි 1යි 3යි. ඔව් නිවැරදි බව පේනවා. ඔව් 35,045යි. එහෙනම් අපි මේක මොකද්ද අවසාන වශයෙන් අපි කරන්නේ 5යි 31 අපි කරන්නේ මේක ගැනුම් ගිණුමට මාරු කළා. අපි දන්නවා මේක ලෙජර් ගිණුමක් නෙමෙයි කියලා. ඒක නිසා මේකේ ද්විත්ත සටහන අපි දැන් සකස් කරගන්න ඕන. ලෙජර් ගිණුම කියලා කියන්නේ ද්විත්ත සටහන් තියෙන ස්ථානය. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ගැනුම් ගිණුම ඉස්සෙල්ලාම ආරම්භ කරන්න. කීයක්ද අපේ අගය? 35,045යි මං හිතන්නේ. 35,045යි. ඒකට අපි දන්නවා මේකේ ද්විත්ත සටහන් කියලා කියන්නේ ගැනුම් කියලා කියන්නේ වියදමක්. එමනම් මේක ණයට බාන්න ගැනීම නිසා ණය හිමි ගිණුම් වලට තමයි මේකේ බැර සටහන යන්නේ. ණය හිමියෝ කීප දෙනෙක් ඉන්නවා. ඒක නිසා අපි අර ගාන මුලින්ම බලනකොට දරුවන්ට මතක ඇති අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ පියල් සුනිල් රනිල් මේ දෙන්න නැවත වතාවක් මෙතන ඉන්න අයම තමයි. එහෙනම් පියල් සුනිල් රනිල් කියලා අපිට account 3ක් විතරයි අවශ්‍ය ගන්නෙ. එහෙනම් අපි දැන් බලමු මේ ණය හිමි 3 දෙනා වෙනුවෙන් ගිණුම් ආරම්භ කරන්න. මේ රනිල් වෙනුවෙන් අපි ආරම්භ කරන ගිණුම ඊට පස්සේ පියල් සහ සුනිල් වෙනුවෙන් තවත් ගිණුම් දෙකක් අපි ආරම්භ කරමු. පියල් සුනිල් සහ රනිල් අපි දැනටමත් ණය ගැනුම් ගිණුම අපි හර කරගෙන තියෙනවා. එහෙනම් අපිට මේ අගයන් ටික අපිට තියෙන්නේ දැන් පිටපත් කරගන්න. එහෙම නැත්නම් මේ වගකීම් ගිණුම එහෙම නැත්නම් ණය හිමි ගිණුමට මේ ගැනුම් ජර්නලයේ තියෙන සටහන් ටික මාරු කරලා යවන්න. පළවෙනි ගනුදෙනුව තමයි 5යි 6 පියල් 3600යි 5යි 6 පියල් 3600යි 5යි 6 ගැනුම් කියලා තමයි අපි මේක දාන්නේ. ඊළඟ ගනුදෙනුව අපි බලමු 5යි 12 සුනිල් 7125යි 5යි 12
7125යි ගැනුම්. ඊළඟට අපි බලමු 5යි 15 රනිල් 12000යි. 5යි 15 12000යි ගැනුම්. ඊළඟට අපි බලමු 5යි 20 පියල් 4320යි. පියල් 4320යි. මෙන්න මෙතන තමයි මම කිව්වේ නැවත වතාවක් එකම සැපයුම් කරුත් එක්ක තවත් ගණදෙනුවක් තියෙන නිසා අලුත් ගිණුමක අපි ඒක පෙන්වන්නේ නැතුව පියල් එක්ක 3600කුත් තියෙනවා නැවත වතාවක් 4320කුත් තියෙනවා. ඒක තමයි මම මේ පියල් වෙනුවෙන් ආරම්භ කරපු ණය හිමි ගිණුමේම නැවත වතාවක් ඒක සම්බන්ධ සටහන් කරේ. එමනම් අපි බලමු ඊළඟ ගණදෙනුව මොකද්ද කියලා. 5යි 28 සුනිල් 8000යි. නැවත වතාවක් සුනිල්ගේ account එක අපි ගාව තියෙනවා 5යි 28 ගැනුම් කියලා 8000යි. හොඳයි. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේ ගිණුම් ටික පියවීම සිද්ධ කරන්න. අපි ඉස්සෙල්ලාම බලමු අපි ගැනුම් ජර්නල් අපි මේ ආකාරයෙන් පියවුවා. ඊට පස්සේ 35045න් අපි මේක තුලනය කරනවා. මොකද්ද ගැනුම් ගිණුමේ එකතුව 35045ක් විදිහට අපි පහළට ගෙනියනවා. ශේෂය පහළට ගෙන ගියා. පස්වෙනි මාසේ 31 තමයි දිනය. ශේෂය ඉදිරියට ගෙන ආවා 35045යි. මේ ආකාරයෙන්ම අපිට පුළුවන් මේ අනෙකුත් ගිණුම් ටිකක් පියවන්න 12000. ශේෂය පහළට ගෙන ගියා 12000යි. ශේෂය ඉදිරියට ගෙන ආවේ 12000ක්. බැර පැත්තෙන් තමයි තියෙන්නේ. මොකද වගකීම් ගිණුමක් නිසාවෙන් තවත් ගිණුම් දෙකක් අපිට තුලනය කරන්න තියෙනවා. මෙන්න බලන්න. ගණන් දෙකක් තියෙන මේ ගිණුමේ ඒ ගණන් සියල්ල අපිට එකතුව දාන්න සිද්ධ වෙනවා. 9යි 7යි 7920යි 7320යි 7920ක් විදිහට එකතුව අපි මෙන්න මේ ආකාරයෙන් අපි පහළට අරන් යනවා. ශේෂය පහළට ගෙන ගියා කියන විස්තරය යටතේ ශේෂය ඉදිරියට ගෙන ආවා 7920යි. අපිට තුලනය කරන්න තව ඉතුරුලා තියෙන එක ලෙජර් ගිණුමයි. ඒ ගිණුම දිහා බැලුවත් අපිට පේනවා ගණදෙනු දෙකක් අපිට තියෙනවා. ඒක නිසා අපි මේ දෙකේම අගය මෙන්න මේ ආකාරයෙන් අපි එකතු කරලා බලනවා. 15125ක් විදිහට අපිට ඒක තුලනය කරන්න පුළුවන්. 15125යි 15125යි ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙන ආවා 15125යි. දැන් අපි බැලුවොත් අපිට තියෙන්නේ මේ ණය හිමියන්ගේ ගිණුම් තුනක් පමණයි අපිට ඉතුරුලා තියෙන්නේ. මේ 12000යි මෙතනින් 12000යි මෙතනින් තියෙනවා 19920ක් 34125යි 35000 එහෙම අපිට එකතු කරන්න අමාරුයි. අපිට මේ ශේෂයන් 1යි 2යි 3යි. මේ ටික අපිට එකතු කරොත් අපිට මේ ගැනුම් ගිණුමේ 35045 එකතුව අපිට ලබා ගන්න පුළුවන්. මොකද ණය හිමියන්ට අපි තාම ගෙවීම් සිද්ධ කරලා නැති නිසා. එතකොට තමයි අපේ ද්විත්ව සටහන් සම්පූර්ණ වුණා කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ ගාන නිවැරදිද කියලා බලන්න ඕන නම් අපිට ඒ පරීක්ෂණයත් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපි එකතු කරගෙන බලමු මේ එකතු ටික හරිද කියලා. පළවෙනි එකතුව රුපියල් 12000යි
7920යි තුන්වන එකතුව 15125යි 5යි 4යි 10.1ක් ඉතිරි 6යි 7යි 6 13යි 15 ඉතිරි 1යි 2යි 3යි දැක්ක නේද 35045ක බැරවීම් සිද්ධ වෙලා තියෙනවා සම්පූර්ණ වශයෙන් ගිණුම් 3කට මේ ගනුදෙනු සියල්ල සාරාංශ කරන විට ඒ වගේම හර වෙලා තියෙනවා ගැනුම් ගිණුමට රුපියල් 35045ක් ඒ කියන්නේ එම ප්‍රමාණයෙන්ම දිත්ත සටහන් න්‍යාය අනුව අපි දන්නවා යම් කිසි සංඛ්‍යාවක් හර වුණොත් එම සංඛ්‍යාවම අපිට බැර වෙන්න ඕන. වැරදිලාවත් එහෙම බැර වුනේ නැත්නම් ඒකෙන් පෙන්වන්නේ යම් කිසි වරදක් සිද්ධ වෙලා තියෙනවා මේ ගිණුම් සකස් කිරීමේදී ගිණුම් වලට මාරු කිරීමේදී උදාහරණයක් විදිහට හර පැත්තට එක සංඛ්‍යාවකුත් බැර පැත්තට වෙනස් සංඛ්‍යාවකුත් දාන්න නැතුව කරොත් එහෙම මේක තුලණය වෙන්නේ නැති තත්වයක් ඇති වෙනවා. ඒක අපිට ශේෂ පිරික්සුමට මේ අවසාන වශයෙන් මේ ලෙජර් ගිණුම් මාරු කරන්න ඕන. ඒ පාඩම අපි තාම කතා කරලා නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕන කාරණේ තමයි මේ හර බැර කියන දේවල් නිවැරදි ආකාරයෙන් අපි ගිණුම් ගත කරේ නැත්නම් එහෙම ගිණුම් අසමතුලිත තත්වයකටපත් වීමට ඒවා එම වැරදි අපිට හේතු වෙනවා. එම වැරදි හොයාගෙන අපි නැවත අපි මේවා සකස් කිරීමක් සිදු කරන්න ඕන. ඉතින් අපි මේ අවසාන පරීක්ෂණයෙන් අපි කරේ අපි හර බැර නිවැරදි විදිහට සකස් කරලා තියෙනවද කියලා අපි දැන් ඉතාමත් සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ ගානේදී. මොකද අපි දන්නවා මේ ගැනුම් ජර්නලයේ තියෙන එකතුව ගත්තොත් ඒක 35045යි. ඒක අපි නිවැරදි ආකාරයෙන් ගැනුම් ගිණුමට මුලින්ම දාලා තියෙනවා වියදමක් විදියට හර කරලා සහ ඒ ණය හිමියන්ගේ ගිණුම් වලට අපි බැර කරලා තියෙනවා. හොඳයි. අපි මේ විදියට මේ අවසන් කරන්නේ අපේ ක්‍රියාකාරකම් අංක 2. එමනම් අපිට ඉඩ ලැබුණොත් අපි බලමු තව අභ්‍යාසයක් කරන්න. මේ පාඩම ආශ්‍රිතව ඊට පස්සේ අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ අපේ ඊළඟ මූලික සටහන් පොත් පන්තිය වන මේ විකුණුම් ජර්නලය කියන මාතෘකාව. නැවත වතාවක් අපි හමු වෙමේ බලාපොරොත්තු වෙන අද පාඩම අපි මෙසේ අවසන් කරමු.